සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ ගුවන්විදුලිය ඔබ වෙත සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා වැඩම අවදාළ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද මීතලාවේ විනීත ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින මෙම උතුම් වූ සදර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ මාතර කපුගම කනම්පිටිය අලුත්ගෙදර පදිංචි HDGN අනුරුද්ධි මහත්මිය ඇතුළු පවුලේ සුපින්වත් පිරිසත්, මාතර ඇලවේල්ල පාරේ ජයමාවත ලිපිනේ පදිංචි සම්පත් ජයවර්ධන මහත්මයා ඇතුළු සදැහැති පින්වත් පිරිසත්, එවැගේම මාතර රත්මලේ ඩොනල්ඩ් කුලතුංග මහතා සහ ජයන්ති කුලතුංග මහත්මිය ඇතුළු පිරිසත්, මාතර කපුගම කනම්පිටියේ පදිංචි HD කුසුම් මහත්මිය ඇතුළු සදැහැති සුපින්වත් පිරිසත්, එවැගේම මාතර තලන්ලේ කරුණාවති සුදුසිංහ මහත්මිය ඇතුළු සුපින්වත් පිරිස අද මෙම සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරනවා. එසේනම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං තුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං. ආමබන්තේ සතු සතු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. උපාසිකා චක්කුමතෝ ගෝතමස්ස යසස්සිනෝ
තස්සාමේ නික්කමෝ ආසි සාසනේ තස්ස තාදිනෝ කාමං විඤ්ඤතු යං කායෝ නේවත්තත් සන්තනං සික්ඛාපදානං පංචන්නං මග්ගෝසෝ වත්තිකෝ සිවෝති. ශ්‍රද්ධාවන්ත පින්නත්නි, දැන් සෑම කෙනෙක්ම සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කරන්නටයි. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපිට ලැබෙන උතුම්ම ලාභය තමයි ප්‍රඥා සම්පත්තිය. පින්නත්නි, යම් යම් දේවල් මුහු කුරවන දියුණු වෙන ප්‍රතිපදා තියෙනවා. යම් කිසි භෝගයක් රෝපණය කරොත් ඒකට උවමනා කරන ජල පොහොර ආදී වැටෙන්න ඕනේ. ඒක වැඩෙනවා. ඊළඟට මිනිස්යාගේ වැඩෙන දේවල් තියෙනවා නුවණ. ඒ නුවණ ලෞකික වශයෙන් දියුණු වීමක් තියෙනවා, ලෝකෝත්තර වශයෙන් දියුණු වීමක් තියෙනවා. ලෞකික පැත්තෙන් දියුණු වෙන්න තමයි කුඩා කාලේ ඉඳලා පාසල් යවලා අධ්‍යාපනය දීලා ඒ දරුවාගේ මනස පෝෂණය වෙනවා, දියුණු වෙනවා. ඒකත් හොඳයි. හැබැයි ඒක එක જાතියකට ධර්මයෙන් මනසක් පෝෂණය වීම සමාහට ඒ જાතියේ පෝෂණය වෙන දියුණු වෙන මනස ඒ ආකාරයෙන් දියුණු වුණාම පුද්ගලයාට සදාකාලික සැනසුමක් නිවනක් අවබෝධ කරගන්නටත් හේතු වෙනවා. එහෙමත් නැත්නම් දියුණු කරගත්තේ ගුණ සම්පත්තිය පාරමී වශයෙන් දියුණු වෙනවා. දාන වශයෙන් වේවා, සීල වශයෙන් වේවා, ප්‍රඥා වශයෙන් වේවා, දසපාරමී වශයෙන් පුරුදු වෙනවා, පුහුණු වෙනවා, වැඩෙනවා. මේ වෙයින් කෙරෙන්නේ පින්නත්නි පුද්ගලයා සතරින් ඈතර කරවලා නිවන්ට පත් කරන ධර්ම ශක්තියක් තියෙනවා. ඒවා අපේ සිද්ධාර්ථ මහ බෝධාන් වහන්සේ දීර්ඝ සංසාරේ පුරුදු කරගත්තා. ඒ නිසා ඒ ආදර්ශය අපිට උන්වහන්සේ බොහෝ අවස්ථාවල දේශනා කළා. උන්වහන්සේගේ ධර්මීය අනුගමනය කළ උපාසිකාවක් සම්බන්ධයි අද අපේ මේ දේශනාව. විමානවත්තු ප්‍රකරණේ. විමානවත්තු කියන්නේ මනුස්ස ලෝකයේදී පින්කම් කරලා දේවත්වයට පත්වෙච්ච උදවිය ගැනයි. ඒගොල්ල ඇතැන් උදවිය මනුෂ්‍යාත්මයේම සෝවාන් මගපල් ලබාගෙන තියෙනවා. සෝවාන් වෙලා එහෙම නැත්නම් ඉන් ඉහළ මාර්ගඵල ලබාගෙන දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. අනාගාමී වුණොත් බ්‍රහ්ම ලෝකේ උපදිනවා. රහත් වුණොත් නම් කොහෙවත් උප්පත්තියක් ඇත්තේ නැහැ. අපේ මේ අද දේශනාවට සම්බන්ධ වෙන්නේ දාසී විමානවත්තුවක්. දාසියක් ගෙදර හිටිය දාසියගේ දියුණු තත්වයක් ඇති වුණා. ඒසයි දියුණු තත්ත්වය සාමාන්‍ය ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් දියුණු කරගෙන නිවන් ආબોධ කරගත්තා මේ ජීවිතේම. සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න කාලේ සදහැතියන්ගේ සිරිතක් තමයි සවස් වෙනකොට ජේතවනාරාමයට එකතු වෙනවා. මේ දායකුදී පමණක් නෙවෙයි සිව්වනක් පිරිසම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ හාට එකතු වෙනවා. එහෙමත් නැත්නම් උන්වහන්සේ යම් යම් විහාරස්ථානයක හිටියානම් සවැත් නුවර පූර්වාරාමේ වේවා, රජගහ නුවර වේවා, විසල්පුර වේවා උන්වහන්සේ වෙත සදහැති එකතු වෙලා බණ අහනවා. මේ අනුව එක්තරා පාසක මහත්මෙක් සන්ධ්‍යා කාලේ බණ අහන්නට ගියා. බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම දේශනාව තියෙන්නේ අනුපිළිවෙල දේශනාවක්. අනුපිළිවෙල දේශනාවෙන් කරන්නේ හිතට යම් යම් ධර්ම සංඥා ඇති කරලා ක්‍රමයෙන් හිත දියුණු තත්ත්වයටපත් කරනවා. දාන කතා, සීල කතා, සංඝ කතා ඔය විදිහට කවදාවත් දානයක් නොදුන්න කෙනෙකුට දන් දීම බොහොම හොඳයි කියලා උන්වහන්සේගේ දේශනාවේ අනුපිළිවෙලින් මුලින් දේශනා කරනවා. ඒ ලෝභී පුද්ගලයාට හිතනවා දන් දීම බොහොම හොඳයිනේ. දන් දීමෙන් දිව්‍ය ලෝකයට යන්න පුළුවන්.
මේ දේශනාව අහනකොට ඒගොල්ල යෙදෙනවා දන් දෙන්න හිතා ගන්නවා. සීල කතා කෙනෙක්ගේ යම් වැරදි දුස්චරිත තියෙනවා. වැරදි මඟක අනුගමනය කරනවා. ඒවයින් වළක්වලා පුද්ගලයා හොඳ මඟට එන්න පංචශීලයේ ඉඳලා සිල් ආරක්ෂා කිරීමේ ආනිසංස දේශනා කරනවා. ඒක තමයි සීල කතා. දානේ පිළිබඳත් සීලේ පිළිබඳත් දේශනාව අහන උදවියට බොහොම සතුටු ඇති වෙනවා. උන්වහන්සේ පෙන්වුම් කරනවා දානෙන් සීලෙන් ලැබෙන්නේ සංඝ කතාව. දිව්‍ය ලෝක සම්පත්තිය ලැබෙනවා. මේ දිව්‍ය ලෝකයේ පමණක් නෙවෙයි මනුෂ්‍ය ආත්මයක්. සුගතියක් හොඳ ජීවිතයක් වෙනවා දාන සීල මේ ගුණ පුරාපු. ඒ නිසා මිනිස්සු බොහෝ කොට දන් දෙන්නත් සිල් රකින්නත් යොමු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අනුපිළිවෙලේ දේශනාවක් තමයි කාමානං ආදීනවං. ඒ දන් දීලා සිල් රැකලා යම් වස්තු සම්පත් ලැබුවත් ඒවත් සදාකාලික නැති වෙනවා අහිමි වෙනවා. ඒ වස්තුව නිසා දුක් දුම්නස් වෙන්න හේතු වෙනවා. කරදරයටපත් වෙනවා. ඒ නිසා ඒ ආදීනව වස්තුවේ පෙන්වුම් කරනවා. එන නෙක්ඛම්මේ ආනිසංසං ඒ වාතහැරීම් බොහොම හොඳයි කියලා දේශනා කරනවා. මෙන්න මේ අනුපිළිවෙල දේශනාව අහන්නන්ගේ හිත හුඟක් ධර්මයට නැඹුරු වෙලා ප්‍රතිපත්තියට යෙදෙනවා. එදා බුදු පියාණන් වහන්සේ අනුපිළිවෙල දේශනා කළා. සදැහැති උපාසක මහත්තයෙකුට හිතුණා මේ කරමේ බොහොම හොඳයි. මමත් පටන් ගන්න දන් දෙන්න. එදා මේ බණ අහමින්ම අදිස්ථාන කරගත්තා මම දාන මේ කුසලී සිදු කරගන්න ඕන. ඊළඟට සීලාදියත් පුරන්ට මෙතුමා හිතාගත්තා. ඒ දන් දෙන්න බලවත් හිතිලා ඊළඟට මෙතුමා බණ අහලා ඉවරුණා. පිරිසත් නැගිටලා ගියන් පස්සේ බුදුරජාණන් වහන්සේ වෙත ගියා. මතක් කරනවා ස්වාමීනි මම කැමැති ස්වාමීන් වහන්සේලා 8 නමකට දන් දෙන්න. දානි පූජා කරන්න. මේ කියන්නේ දිනපතා පෙන්නත්. එතුමාට පුළුවන් වස්තුව තියෙනවා. පිරිසත් ඉන්නවා. ගෙදර ඉන්නේ හැබැයි ප්‍රධාන වැඩ කරන 16ක්. ඒ 16කින් මේ කාර්ය කෙරෙන්න පුළුවන්. 8 නමකට ආරාධනා කරලා නිවසට ගියා. ඊළඟට දැන් පහවදා ඉඳලා ස්වාමීන් වහන්සේලා 8 නමක් නිවසට වඩිනවා. 16ට මතක් කළා 16 මම මේ විදිහ ආරාධනාවක් කළා. ඔබ මේකේ පසුබහින්න බෑ. උත්සාහවත් වෙන්න ඕන. දිනපතාම ස්වාමීන් වහන්සේලා වඩින්න පෙර ආතුව දානේ සම්පාදනය කරන්න ඕන. ඉතින් හොඳට පිරිසිදු කරන්න ඕන, ආසන පනවන්න ඕන, පැම් පෙරලා තියන්න ඕන. මේ 16 බොහොම කැමැති වුණා පින්නත්. හේතුව සද්ධාවන්ත නැත්තියක්. දැන් දිනපතා වඩින ස්වාමීන් වහන්සේලාට ගේ පිරිසිදු කරලා ආසන පනවලා දානි පූජා කරනවා. ඔය විදිහට කලක් කරගෙන යනකොට 16ට හිතෙනවා මම මේ දන් දීලමත් බෑ. සීලය ගැනත් අහන්න ඕන. එක දවසක් ඒ සංගීතයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මම මේ සිල් රකින්න කැමැති. මට අනුකම්පාවෙන් සීලේ රකින්න හැටි කියා දෙන්න. ඉතින් උන්වහන්සේ පංචශීලයේ කියා දුන්නා. පංචශීලයේ සමාදන් වුණා. එදා පටන් පින්නත්නේ පංචශීලයේ හොඳට ආරක්ෂා කළා. නැවත දවසක ස්වාමීන් වහන්සේ නමකින් අහනවා ස්වාමීනි මම සීලේ නම් දැන් රකින්නවා. මට භාවනාවක් කියා දෙන්න. උන්වහන්සේ කියා දුන්නා පිළිකුල් භාවනා පළමු කොට. කයේ තියෙන පිළිකුල් ස්වභාව මෙනෙහි කරන්න. පළමු කොට තච්ච පංචකේ. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ. මේ කියන කුණප කොට්ටාස් 32 අතරින් පින්නත්නි පේන්න තියෙන කුණප කොට්ටාසයන්. කේසේ උන්වහන්සේ තෝරලා දෙනවා පින්නතිය කේසා කියන්නේ මේ ශරීරයේ හිස මුදුන තියෙන පිළිකුල් දුගඳහමන කොට්ටාසයක්. මේ කේසියව කියන්නේ වර්ණ වශයෙන් උත් පිළිකුල්. පාට වශයෙන් බැලුවත් ඇතැම් විට මුල් කාලේ කළු පාට තිබුණත් පහු කාලෙක සුදු වෙනවා. සුදු උනත් කේසියව පිළිකුල්මයි. ඒ වගේම ඒවා සටහන් වශයෙන් දිග, හැඩ,
රවුම් යම් ආකාරයකට අතට ස්පර්ශ වෙනවද ඒ හැඩ බැලුවත් ඒවා ඒකාන්ත පිළිකුල්. ඊළඟට ගන්ධ වශයෙන් මේ කේශෝ කියන ඒවා දුර්ගන්ධමයි. ගින්නෙන් පිච්චෙනකොට හොඳට මේ දුර්ගන්ධ බව වැටහෙනවා. ඊළඟට උන්වහන්සේ මේ ලෝමයන් සම්බන්ධ කේශයන් හැරෙනකොට ශරීරගත රෝම කූපයන් මේවත් වර්ණ වශයෙන් තඹ පාටයි. සටහන් වශයෙන් මේ ලෝමයන්ගේ දික් හැඩ ආකාරයෙන් ඒත් පිළිකුල්. ගන්ධ වශයෙන්ුත් ඒකාන්තෙන් ගන්ධ වශයෙන් තියෙනවා. ඒතයි ලෝමයන්ගෙත් පාට වශයෙන් සටහන් වශයෙන් ගන්ධ වශයෙන්ුත් පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට පින්නති නියපොතු. නියපොතු 20ක් තියෙනවානේ. ඒ 20 නියපොතුම උන්වහන්සේ පෙන්වුම් කරන්නේ වර්ණ වශයෙන් සාමාන්‍ය සුදු පාටක්. ඒ වගේම සටහන් වශයෙන් ඒවා දිග හැඩ එක්තරා සටහනක් තියෙනවා. ඒ සටහන් වශයෙන් බැලුවත් පිළිකුල්. ගන්ධයක් තියෙනවා. ගන්ධ වශයෙන්ුත් පිළිකුල්. ඔය විදිහට නියපොතු ගැනත් පාට වශයෙන් සටහන් වශයෙන් ගන්ධ වශයෙන් මෙනෙහි කරන්න. ඊළඟට පින්නත්නි දත් මුව තුල තිබෙන දෙතිස් දන්තයෝ මේ වාකාන්ත එක එක සටහන් තියෙන්නේ. ඒ සටහන් ආකාරයෙන් හිතන්න ඕනේ. භාවනාවට වාඩි වෙලා මේ දත් මේ හැඩයි. ඒවා ඉස්සරහා දත් එක සටහන් ආකාරයක්. ඊළඟ පේලි ඇතුළට යන්ට එක එක සටහන්. මේවත් හිතන්න ඕනේ සටහන් වශයෙන්. ගන්ධ වශයෙන් ඒකාන්ත දුර්ගන්ධයි. ඊළඟට සම මේ ශරීරයේ ගත සම ඒකාන්ත පිළිකුල්. ඒක හොඳ වර්ණ වශයෙන් පාට වශයෙන් බැලුවත් පිළිකුල්. හැබැයි ඒවා එක් එක්කෙනාගේ පාටි හැටියට ගන්න ඕනේ. සුදු මිනිස්සු ඉන්නවා, කළු මිනිස්සු, තලෙලලු කොහොම නමුත් තමන්ගේ හැමේ පාට ගන්න ඕනේ. ඒ හැමත් එතකොට වර්ණ වශයෙන් පිළිකුල්. සතහන් වශයෙන් නම් හැම ඒ තැන් වශයෙන් දැන් මේ ඇඟිලි වල හැම එක හැඩයක්, අල්ලේ හැම එක හැඩයක්, ඔබිදී ශරීරයේ එක් එක් තැන් කොට්ටාස සම්බන්ධ හැම ඒ ආකාරයෙන් සටහා ගන්න ඕනේ සටහන් වශයෙන්. ඊළඟට දුර්ගන්ධයි. ගන්ධ වශයෙන් පිළිකුල්. ඔය ආකාරයෙන් උන්වහන්සේ මේ සම පස් වෙනකොට ඇත්තා වූ කේස් ලොම් නියද සම්මස් හැම දක්වාම කොට්ටාස පහ පිළිකුල් වශයෙන් කොහොමද පාට වශයෙන් පිළිකුල්, හැඩ වශයෙන් පිළිකුල්, ගන්ධ වශයෙන් පිළිකුල් මේ මෙනෙහි කරන්න කිව්වා. පින්නත් මේවා මෙනෙහි කරන්න අපි කාලයක් තිස්සේ මේවට බොහොම හැඩයි වැඩයි ලස්සනයි වසඟ වෙලා හිටියේ. මේකේ ඇතිහෙත් නොදන්නාකම නිසා මේවා බොහොම හොඳ දේවල් කියලා හිතුවා. බලන්න දැන් අපි මේ නියපොතු වලින් ආහාර කඩලා ගන්නවා. ඔය නියපොත්තක් ගැලවිලා ආහාර භාජනයකට වැටුනොත් හොඳටම පිළිකුල් වෙනවා. ඊටාම් පිළිකුල් වෙනවා. මේ අර තිබුණු තැනින් ගිලිහීමේදී පිළිකුල් බව හොඳට වැටහෙනවා. ඉතින් මෙන්න මේ කියන 16 පිළිකුල් බව ශරීරයේ දෙතිස් කුණපයන් සම්බන්ධව මෙනෙහි කළා. උන්වහන්සේ අර කෙටියෙන් කියා දුන්නට විස්තරාත්මක උන්වහන්සේ පසු කාලෙක පැහැදිලි කර දුන්නා. දැන් මේ 16ට පිළිකුල් භාවනා කරගෙන යන්න තමන්ගේ ශරීරයේ පිළිකුල් බව නිරන්තරයෙන් වැටහෙනවා. ඊළඟට නැවත දවසක ආනවා ස්වාමීන් දැන් මම සීලයේත් පිහිටනවා. සිල් ආරක්ෂා කරනවා. වහන්සේ කියා දුන්න මේ පිළිකුල් භාවනාවත් කරනවා. ස්වාමීන් මට කැමැති විදර්ශනාවක් වඩන්ට. ඒ නිසා විදර්ශනා මාර්ගයක් කියා දෙනසේක්වා කියලා ආරාධනා කරා. උන්වහන්සේ විදර්ශනා මාර්ගය පෙන්වුම් කළා. මේ ශරීරයේ තියෙන කුණප කොටස්ම දැන් මේ උපාසිකාවට අර දෙතිස් කුණපේ භාවනා කරන්න හිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙනකොට ඊළඟට මේ දෙතිස් කුණපයන් Tamanට පේන්න පටන් ගන්නවා. ඇහැට නෙවෙයි මනසට පේනවා. ඒක පින්නත් ඔය
සමතේ හෝ විදර්ශනා හෝ භාවනා පුහුණු කරන යෝගීන්ට පේනවා දෙතිස් කුණපයන්. තමන්ගේ එකේ කොට්ටාස වැටහෙනවා. එකක් දෙකක් වැටහෙනවා පේනවා. ඉතින් විදර්ශනා කරන යෝගියාට ඒවා පේනවා දකිනවා මේ මෙනෙහි කරනකොට ඊළඟට ඒව උද්‍යප්පය වශයෙන් ඇතිවීම නැතිවීම දකින්න පුළුවන්කම තියෙනවා. මේ උපාසිකාවත් ඒ දෙතිස් කුණපයන් මෙනෙහි කරමින් විදර්ශනාව නගා ගන්නට යෙදුණා. විදර්ශනාව නගලා භාවනා කරගෙන ගියා. පින්නැත්නේ නඹෝ කලක් කරකොට පුළුවන් වුණා විදර්ශනාව දියුණු වෙලා සෝවාන් මාර්ගඵල ඥානයේ ශාන්ති ලක්ෂණ නිවන් අවබෝධ කරගන්නට. ඉතින් මේ පාසිකාව සෝවාන් වුණා අවුරුදු 16ක්. 16ක් ඒ සංඝෝපස්ථාන කරගත්තා මේ නිවසේ. මේ කුලියට වැඩ කරමින් තමන් කොච්චර ධර්මයෙන් සැනසුණාද. ඉතින් ඒ විදිහේ සෝවාන් වෙලා වයෝවෘද්ධත්වයේ දක්වා ඉඳලා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රයාගේ දෙවගණන් අතර ගිහින් උප්පත්ති ලැබුවා. ඕපපාතික වශයෙන්. ඕපපාතික වශයෙන් දෙවියෝ පහළ වෙන්නේ. ඒ කියන්නේ පිරිපුන් ආත්ම භාවය ඇතුව අවුරුදු 16 15 පවන වයස් ඇතුව සම්පූර්ණ අංගපසංග ඇතුව තමයි උප්පත්ති ලබන්නේ. මේ දෙවගණත් ඒ විදිහට උප්පත්ති ලැබුවා. මේ කාලේ මුගලන් මහරහතන් වහන්සේ වරින් වර දිව්‍ය ලෝකේ වැඩම කරනවා. ඒ යනකොට අනිත් දෙවගණන්ට වඩා ප්‍රභාස්තර වූ ශරීරයක් ආනුභාව සම්පන්න මේ දෙවගණ දැක්කා. ඒ දෙවගණත් ඇවිල්ලා උන්වහන්සේට වන්දනා කරනවා. උන්වහන්සේ ඇහුවා දෙවගණෙන් ඔබ මොන පිනක් කරලාද මේ දේවාත්මයටපත් උනේ? පින්නත්ඥ අර සිද්ධියේ යට ගියා මනුස්ස ලෝකයේදී කර අර ගෙදර බැල මෙහි කරමින් සංඝෝපස්ථාන කරගත් අතර ස්වාමීන් මම පංචශීලයේ හොඳට ආරක්ෂා කළා. එපමණක් නෙවෙයි මම භාවනාත් ඉගෙන ගත්තා භාවනා කරලා තථාගත ධර්මයේ මම හොඳට අවබෝධ කරගත්තා. එනම් සෝවාන් මාර්ගඵල ඥාන නිවන් අවබෝධ කරගත්තා. මේ බව මුගලන් මහරහතන් වහන්සේට මතක් කළා. ඉතින් උන්වහන්සේ ප්‍රසන්තා කරලා මනුලොවට වැඩම කරලා සරුවච්චන් වහන්සේට මේ කාරණාව ඉදිරිපත් කළා. අනේ ස්වාමීන් වහන්සේගේ ශාසනයේ මේ විදිහේ 16ක් ගෙදරක බැල මෙහි කරන අතර වහන්සේගේ ධර්මයේ උපකාර කරගෙන මගපල් ලැබලා නිවන් අවබෝධ කරගෙන දිව්‍ය ලෝකයේ අද ඉන්නවා. 16 කෙනෙක් විමාන වස්තුවේ කතාව දේශනා කළා. මේදී පින්නත්නි මේ කතා වස්තුව ඔය ආකාරයෙන් සලකනකොට හිත පිහිටවා ගැනීම ගැන අපි හිතන්න ඕනේ. හිත හදා ගැනීම ගැන බලන්න ඕනේ. මේ තැනැත්තියේ ගෙදරක වැඩ කරත් ඒ ස්වාමියාට අනුකූල වුණා. ස්වාමියා කියන හොඳ දේ මනාව අනුගමනය කරන්න පටන් ගත්තා. ඒකයි මෙතන ඒ හොඳ දේ කියන්නේ දැන් සංඝයාට උපස්ථාන කරන්න කියනකොට වඩා සතුටු වුණා. ඉතින් මෙතන ගැටයුතු තියෙන්නේ 16 පමණක් නෙවෙයි. අපේ කොයි කවුරු නමුත් නිවසක හෝ වේවා විහාරස්ථානයක හෝ වේවා යම් සංඝයාට උපස්ථානයක් දානයක් සංඝික දානයක් බුද්ධ පූජාවක් තියෙනවා නම් බොහොම සතුටින් ඒවා ඉටු කරන්න අපි පුරුදු වෙන්න ඕන. ඒකනේ 16 කවදාවත් ඒවට අමුත්තක් තරහක් දේශයක් ඇති කරගත්තේ නැහනේ. හැම අවස්ථාවකම දිවා රාත්‍රී දෙකේ සතුටින්මයි කළේ. ඒ සතුටෙන් කරන්න මොකද උනේ? දේශයට ඉඩක් ලැබුවේ නැහැ. ඊළඟට එතුමාගේ වස්තුව දන් දෙන්නේ. ඒවා අඩු කරෙත් නැහැ. එතුමා ඒකට අඩු කරනවාටත් කැමති නැහැ. එහෙම නැත්නම් ප්‍රණීත දේ නොදී අප්‍රණීත දේ දෙන්න කියලා එතුමා කියන්නේත් නැහැ. කියන්නේ හොඳ දේ දෙන්නයි. ඒ නිසා 16ක් කරන්නේ හොඳ දේම ප්‍රණීත දේම සකස් කර පූජා කරනවා. මෙතෙන්දි 16 උනේ මොකද්ද? අලෝභ චේතනාව. බලන්න අනුන්ගේ දේ උනත් තමන් බොහොම සන්තෝෂයෙන් ඉටු කරලා ඒවා සම්පාදනය කළා පූජා කරනකොට කිසිම හේතුවක් නිසාවත් තරහ ගත්තේ නැහැ. එතන තියෙන්නේ මෛත්‍රී සහගත සිතයි. එහෙම නැත්නම් අද්දේශයයි. ඊළඟට ඒවා බොහොම සකස් කරලා පූජා කරනකොට නිර්ලෝභී හිතක් ඇති වෙන්නේ. එතන මේ තනත්තියගේ තවත්
හිතක් තමයි මේ කරන සංඝෝපස්ථානේ බොහොම හොඳයි. මට පිං වැඩෙනවා, පිං ලැබෙනවා. මේ අනුන්ගේ දේ දෙනවා කියලා එහෙම හිතක් නැහැ. කර්මඵල විශ්වාසයක් ඇති කරගත්තා පින්නත්. අපේ පින්නතුන් දන්නවානේ පිංකමක් කරනකොට ඔය කාමාවචර මහා කුසල් හිතේ යෙදෙන ගතිය සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික. සෝමනස්සේ කියන සතුට. ආන්නාර 16ගේ තරහ අයින් වෙනකොට සතුට ඇති වුණා. සතුට කියන්නේ තරහ ඉවත් වෙච්ච තැන අද්දේශයේ මෛත්‍රිය ඇති වුණා. ඊළඟට ස්වාමියාගේ දේ එහෙම නැත්නම් gedara දේ සකස් කර කර පිරිනිත් දේ දෙනකොට අලෝභ චේතනාව ඇති වුණා. තණ්හාවත් එතනින් යටපත් වෙලා ගියා. මේ දේ මතු විපාක දෙනවාය, පින් ලැබෙනවාය කියලා හිතෙන් හිතනකොට ප්‍රඥාව ඒක තමයි සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියන්නේ. මෙතන උනේ සසංකාරිකයි හේතුව gedara හිමියාගේ නියෝගයෙන් මේ පින්කම් කරන නිසායි. ඒ නිසා සසංකාර කියලා පිනේ අඩුවක් වෙලත් නැහැ. ඉතින් ඒ විදිහේ මතු විපාක ලැබෙනවයි කියලා ඥාන සම්ප්‍රයුක්ත වුණා. ඒ නිසා දැන් මේ 16 කළ හැම පින්කමක්ම ලෝභයෙන් තුරන් වෙලා, දේශයෙන් තුරන් වෙලා, මෝහයෙන් තුරන් වෙලා. එහෙම නැත්නම් අලෝභ ආදේශ අමෝහ චේතන ඇති වෙන්නේ. පින්නත් මේ කුසල චේතනා දිනපතාම ඇති කරගන්න කිව්වොත් කොච්චර පුණ්‍ය රාශියක් ඇති වෙනවද? ඒ පින්නතිගේ අතීතෙන් ගෙනා කුසල් ඒ තරම් දියුණු නැතුව ඇති. නමුත් මේ ජීවිතේ 16 අවුරුද්දක් කරනකොට ওই විදිහේ කොච්චර වටිනා පුණ්‍ය චේතනා සම්පත්තියක් ඇති වුණාද? ඒවැ විපාක වාරේ පින්නති මෙච්චරයි මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ජීවිතෙන් අපිට ගත යුත්තේ අපි නිවසේ වේවා කොහේ හරි පින්කමක් කරන්න ගියාම කවදාවත් හිතේ දේශයක්, ලෝභයක්, දේශයක්, මෝහයක් ඇති කරගන්න එපා. ඒක Tamanට කරගන්න පාඩුවක්. අලාභයක් එතන වෙන්නේ. එක් එක්කෙනාගේ දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒවට අපි කිපෙන්න හොඳ නැහැ. තරහක් ගන්න හොඳ නැහැ. මෙන්න මේ කියන සතුට හිතෙන් ඥාන සම්ප්‍රයුක්තව පින්පල අදහගෙන කරනකොට ඒ පිනෙන් මෙලෝ නමුත් නිවන් දකින්න පුළුවන් බව මෙහින් පෙන්වුම් කරනවා. ඉතින් ඒ විදිහේ මේ 16 හොඳට පින්කම් කරගෙන යන අතර පන්සිල් ආරක්ෂා කරන්න යෙදුණා. මේ ගාථාවෙන් පෙන්වුම් කරන්නත් ඒකයි උපාසිකා චක්කුමතෝ ගෝතමස්ස යසත්තිනෝ. ඒ දෙවගනෝ දිව්‍ය ලෝකයේදී මුගලන් මහරහතන් වහන්සේට ප්‍රකාශ කරපු හැටි. යසත්තිනෝ ගෝතමස්ස චක්කුමතෝ. ඒ පද තුනෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්නේ. යසත්තිනෝ කියනකොට බුදු පියාණන් වහන්සේට තරම් යස පිරිවර කාටවත් හිටියේ නැහැ. උන්වහන්සේට පින්නත්නි සිව්වනක් පිරිස, භික්ෂු පිරිස, භික්ෂුණී පිරිස, උපාසක උපාස කියන මේ සිව්වනක් පිරිස හිටියා. ඊළඟට දිව්‍ය පිරිස අනන්ත හිටියා, බ්‍රහ්ම පිරිස හිටියා. ඔය විදිහේ පරිවාර සම්පත්තියෙන් උන්වහන්සේට අඩුවක් වුණේ නැහැ. ඒක දැනගෙනයි මේ දෙවගණ ප්‍රකාශ කළේ යසස්තිනෝ කියලා. ගෝතමස්ස කියන්නේ ගෞතම ගෝත්‍රී උපන්. චක්කුමතෝ පසස්සත්තාවෝ, පංච නේත්‍රයත්තාවෝ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ තියෙනවා සියලුම ආශ්‍රවයන් සේකර සර්වඥතා ඥානෙ. ඒ බුද්ධ ඥානෙ, බුද්ධ චක්කුවස තියෙනවා. ඒ ආදී උන්වහන්සේට අනන්ත දේ ආબોධ කරගත්ත දකින ප්‍රඥා ඇසක් තියෙනවා. චක්කුමතෝ කිව්වේ ඒකයි. මම මෙන්න මේ විදිහේ ගුණ ඇත්තවෝ බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක්. ඒක සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔය විදිහේ තමන් මනුස්ස ලෝකයේදී බුදුරජාණන් වහන්සේ ගැන කොච්චර ප්‍රසාද තිබුණාද බව පෙන්වු කරනවා. තස්සාමේ නික්කමෝ ආසී සාතනේ තස්ස සාදිනෝ. තස්සාමේ මේ මට නික්කමෝ ආසී මේ සාතනෙන් මට සතරින් එතර වෙන්න හේතු වුණා. එනම් සෝවාන් වෙන්න ලැබුණා.
සාසනේ තස්ස තාදිනෝ. තාදිනෝ කීවේ බුදු පියාණන් වහන්සේට විශේෂ ගුණයක්. උන්වහන්සේගේ පුදුම ඉවසීමක් තියෙනවා පින්නත්නේ. ඒ කියන්නේ තාදී ගුණය කියලා කියන්නේ චලං උපේක්ෂාව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. මේ කියන අරමුණු සයේම තථාගතයන් වහන්සේට ඒවා මිහිරි ආකාරයෙන් ලැබුණත් අමිහිරි ආකාරයෙන් ලැබුණත් මධ්‍යස්ථතාවයක් ලැබෙන්නේ. මධ්‍යස්ථ වෙනවා උන්වහන්සේ කිපෙන්නේ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ කොච්චර දෝෂාරෝපණ කරපු තැන් තිබුණාද? අර චින්චමානිකාවේ මහා සභාවක් මන්දේ උන්වහන්සේට චෝදනා කරානේ. උන්වහන්සේ නෑ පින්නත්නේ වර සැලෙන්නේ නෑ. මධ්‍යස්ථය අන්න ඒවා උන්වහන්සේ ඒවට කම්පා නොවන ගතිය තමයි තාදී ලක්ෂණය. ඔය වාගේ ඇසෙන් දකින කනෙන් අහන ඊළඟට ගඳ සුවඳ දැයෙන රස දැයෙන්නා වූ ස්පර්ශ දැයෙන්නා වූ අනුන්ගේ විවිධාකාර චෝදනා කිසිම දෙයකදී උන්වහන්සේ වෙනසක් වෙන්න මධ්‍යස්ථතාවයෙන් ඒවා ඉවසන ගතියක් තමයි තාදී ලක්ෂණය. මං අන්නේ මේ විදිහේ තාදී ලක්ෂණයෙන් හැම දෙයක් ඉවසන්න පුළුවන් භාගතුන් වහන්සේගේ ශාසනය මේ පිළිවෙත් පිරුවේ කියන බව මේ දෙවගණ මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට Taman ඒ ජීවිතේ 16ක් වශයෙන් වැඩ කරන කාලේ පැවතුන හැටි කාමං විජ්ජතු යංකායෝ නේවත්තෙත්ත සන්තනං සික්ඛාපදානම් පංචන්නං මග්ගෝසෝ වත්තිකෝ සිවෝ. කාමං විජ්ජතු යංකායෝ අයංකායෝ මේ මගේ ශරීරය. මේ කියන්නේ දැන් ඒක දිව්‍යාත්මේ නෙවෙයි මනුෂ්‍ය ආත්මේදී. මම වැඩ කර හරි මහන්සි වුණා ස්වාමීනි. ඒ ස්වාමීන් වහන්සේලා 8 නමකට ආහාර සම්පාදනය කරන්න. ඒ ආහාර සම්පාදනය කිරීම පමණක් නෙවෙයි. ඒ සඳහා වී කෙටීම් පෙලීම් කරන්න ඕන. දර වතුර සම්පාදනය කරගන්න ඕන. තව අවශ්‍ය එළවලු ව්‍යංජන ආදී සම්පාදනය කරන්න ඕන. ස්වාමීනි මේවට මම බොහෝ කාලයක් රැය දවල් දෙකේ මහන්සි වුණා. හැබැයි මම මහන්සි බැලුවේ නැහැ. කාමං විජ්ජතු යංකායෝ මගේ මේ ශරීරය නැති වෙලා විනාශ වෙලා ගියක් කමන්න. මේ හැඟීමෙන් ස්වාමීන් මං එදා වත් පිළිවෙත් කරේ දාන සකස් කරේ. බලන්න පින්නට මොකද්ද මෙතන පෙන්වු කරන වීරියයි. පිනක් කරන්න ගියාම නොපසු බස්නා වීරිය මෙතන පෙන්වු කරන්නේ. ඒ කියන්නේ වීරිය පාරමිතාව. මේ පාතිකාවක සංසාරයෙන් ගෙන නොපසු බස්නා වීරිය පාරමිතාවක් තිබුණා. ඊළඟට වීරිය පාරමිතාව නිවන් දකින්න උවමනා කරන උදවියට අවශ්‍ය පාරමිතා අතුරින් එකක්. ඊළඟට නේවත්තෙත්ත සත්තානං මම එහිදි කවදාවත් පසු ගැත්තේ නැහැ. කම්මැලි වුණේ නැහැ. එතන කියන්නේ පින්නත් වීරියයි. ඒ කියන්නේ වීරිය වගේම යම් දේවල් Tamanට නුසුදුසු කතා වචන එක එක්කෙනාගෙන් මට ලැබුණා ස්වාමීනි. මම ඒව සෑම දෙයක් මධ්‍යස්ථතාවෙන් ඉවසුවා. මෙතන කියන්නේ පින්නත්නේ මොකද්ද කාන්ති පාරමිතාව. මේ කාන්ති පාරමිතාවත් නිවන් දකින උදවිට උවමනා කරනවා. කාන්ති පාරමිතාව කියන්නේ ඉවසීමක්. අනුන් කරන දෝෂාරෝපණ බැනුම් මොනවා වූ නිന്ദා පහස අපට ඉවසන්න පුළුවන් නම් ඒවා අපිට දෝෂාරෝපණ කරන අයට කිපෙන්නේ නැතුව ඉවසන්න පුළුවන් නම් කාන්ති පාරමිතාවක්. ඒකත් ඕන නිවන් දකින්න. නිසා අපේ බෞද්ධ පිරිසනේ ඒකත් පුරුදු වෙන්න ඕන. අද සමාජයෙන් අපි ලැබෙන්නේම නොඑක් විදිහේ ගරියා නිന്ദා අපහාස චෝදනා. මේවා නොකිපි අපි ඉවසනවා නම් හරි වටිනා ගුණයක් එතන. අපිට පින්නත් වියදමක් නැතුව පාරමී පුරන්න පුළුවන්. මොනවද? කාන්ති පාරමිතාව. ඒ කාන්ති පාරමිතාව පුරලා තමයි අපේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ බුදු වුණේ. දන්වානේ කාන්තිවාද ජාතකයේදී උනාත් ඉවසාපු හැටි. ඉතින් මේ ආදර්ශය අපිත් ගෙනියන්න ඕනේ, මේක පුරුදු කරන්න ඕනේ.
කිපෙන ගතිය තරහ ගතිය ගියොත් මොකද වෙන්නේ? අපි අර ඉවසීම නැහැ. ඒ කාන්ති පාරමිතා කියන ඉවසීම හිතෙන් පුරුදු වෙන දෙයක්. ඒ වගේම පින්නත් ඒක පුරුදු වුණාම අපිට තවත් ඉවසිලි හුඟා කරන්න පුළුවන්. අපිට කුසගින්නක් වෙනවා. ආහාර පාන නැතුව සමහර දවසක්මාරක් ඉන්න පුළුවන්. ඒකත් ඉවසන්න පුළුවන්. පිපාසයක් වුණොත් ඒකත් ඉවසන්න පුළුවන්. අවිශාල අවරස්මයක අපිට ඉන්න උනොත් පාගමනකින් යන්න උනොත් ඒ හැම පීඩනයක් ඉවසාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ අපි අර කාන්ති පාරමිතා පුරුලා නිසායි. මේ උපාසකාවේක පිරුවා. ඒකයි කියන්නේ මම කවදාවත් ඒවට පහු බැස්සේ නැහැ. බලන්න මේ දා නිවන් දකින්නමයි කියන එක අමුත්තක් නෑ. ඒ නිවන් දකින්න උවමනා කරන ධර්ම සම්පත්තේ ජීවිතේම දිනු කරලා තියෙනවා. ඊළඟට පෙන්눔 කරන්නේ සික්ඛාපදානම් පංචන්නම් මග්ගෝ සෝවත්තිකෝ සිවෝ. සික්ඛාපදානම් පංචන්නම් ඒ උපාසිකාව පංචශීලයේ ආරක්ෂා කළා. ඒ කොහොමද? මග්ගෝ සෝවත්තිකෝ සිවෝ. සෝවත්තිකෝ කියන හොඳම මාර්ගයක් වුණා. සිවෝ කියන නිවන්ට මාර්ගයක් වුණා. මම පන්තිල් හොඳට ආරක්ෂා කළා. පන්තිල් රකින්න මගේ දුස්චරිත ගති අයින් වෙලා ගියා. ඒ නිසා මට ඒක සීල පාරමිතාවක් වුණා කියන පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ පින්නත් ඉඳන් පංචශීලය ගැන අපි කවුරුත් දන්නවානේ. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව ඇතරීම, බොරු කීම, මද්යපානය. මේ පහෙන්ම කෙරෙන්නේ මොනවද? පුද්ගලයා කෙලසන ගතියක්. පාප උස්සන්න කරන මේවා අනුගමනය කරන්නන්ගේ సంతානිය පාප උස්සන්න වෙනවා. ඒවෙන් වැළකීලා අපි හොඳට පංචශීල රකින්නවා නම් හොඳ ගුණ සම්පත්තියක් පිරෙන්නේ. දැන් පළමු ශික්ෂාපදේ බලමු අපි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වෙමි. අපි බෞද්ධෝදී කවුරුත් සමාදන් වෙනවා. හැබැයි සමාදන් වුණ හැටියට රකින්නවද කියන එක තමන්ම දැනගන්න ඕනේ. කවුරුවත් මේවා කියන්න ඕනේ. එහෙමනම් ඒ රැකීම අපි අනුගමනය කරන කොහොමද? මම ජීවිතාන්තේ දක්වා සතෙක් මරන්නෙත් නෑ, මරන්න අනුබල දෙන්නෙත් නෑ. ඒකද කෙරෙන්නේ පින්නත් නේ. දැන් සතුන් මරන්න ගියාම, මරවන්න ගියාම මොකද අපේ හිතින් අයින් වෙන්නේ? කරුණා, දයා, අනුකම්පා දුරු වෙනවා. ඒ වෙනුවට ඇති වෙන මොකද? දේශේ තරහ. බලන්න මේ දේශේ තරහනේ ඇති වෙන්නේ. ඒ කියන්නේ සතෙක් මරන්න කරුණාවෙන් කවදාවත් පුළුවන් කමක් නැහැ. තරහක් කෙන්ටම ඕනේ. තරහින් තමයි සත්ව ඝාතනය කරන්නේ. එහෙමනම් ඒ පංචශීලයේ පළවෙනි ශික්ෂාපදේ ආරක්ෂා කරන්නා හොඳට අර ඉවසීමේ ගුණය ඇති කරගන්නවා. තරහ ඇති කරගන්න. ඒක පින්නත් ජීවිතාන්තය දක්වා පිරුවොත් බොහොම වටිනවා. ප්‍රධාන වශයෙන් සත්ව ඝාතනයට යෙදෙන දේශේ තමයි බරපතල වෙන්නේ. බරපතල දේශයක් ඒක. ඒ නිසා සත්ව ඝාතනයෙන් වළකිනකොට ඒ දේශීය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අබේදානී ආදී පින්කම් කරනකොට කරුණා, මෛත්‍රී, දයානුකම්පා ඇති වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ හිතේ ඔය ආකාරයෙන් අර කරුණා, මෛත්‍රී ගුණ දියුණු වෙනවා. අදින්නා දානා කියන ශික්ෂාපදේ අනුන් සතු දෙය අපි ගන්ට ගියා මොකද්ද වෙන්නේ? ලෝභය ඇති වෙනවා. ලෝභය මහ භයානක දෙයක්. එතකොට දැන් ප්‍රාණඝාතය නිසා දේශය ඇති වෙනවා. හොරකම් කිරීම නිසා, කාමයේ වර්ධව හැතරීම නිසා වෙන්නේ මොකද? ලෝභය ඇති වෙනවා. දැන් දේශයයි ලෝභයයි දෙක මේ පුද්ගලයාගේ సంతානිය ඇති වෙනවා. බලන්න ඒවෙන් අපායට යනවා කියන එක අමුත්තක් නෑනේ. එතකොට ලෝභයේ තුරන් කරන්න නම් අපි ඒ විදිහේ අනුන් සතු දේ නූල් පටක්වත් නොදුන් දේ හොර හිතින් ගන්න හොඳ නැහැ. වලකින්න ඕනේ. ඒ වගේම වැරදි හැසිරීම් වලින් අපි වලකින්න ඕනේ. ඔකට අයිති වෙනවා පින්නත් මද්යපානයත්. රාමෙර පානේ යම් යම් වසවිස පානය කිරීමත් රසකාමයට අයිති වෙනවා. ඒවත් අර
ලෝභය දියුණු වෙන්න හිතෙනවා. ඉතින් ලෝභය දියුණු වෙන්න පුද්ගලයා අකුසල් වලින් බර කෙනෙක් වෙනවා. ඒවා අපි අයින් කරන්න නොයෙදෙන්න අත්තරින් අපේ හිතේ මොනවද? අර කියන ලෝභ ධර්මයේ අපේ හිතෙන් තුරන් වෙනවා. ඊළඟට පින්නත් බොරු කියන්න ගියාමත් එහෙමයි. බොරු කියන්න ගියාමත් එක්කෝ දේශයෙන් තරහින් කියන්න පුළුවන්, එහෙම නැත්නම් ලෝභයෙන් කියන්න පුළුවන්. මද්යපානයත් එහෙමයි. මෙන්න මේ කියන ලෝභයයි දේශයයි එනකොට මෝහයත් එතන තියෙනවා. මෝහෙන් මුලා වෙලා තමයි පාප කර්ම පහම කරන්නේ. ඒසා මේ උපාසිකා ප්‍රකාශ කළේ මම අවුරුදු 16ක් මේ පංචශීලයේ ආරක්ෂා කරන්න යෙදුණා. ඒකයි කීවේ මගේ ජීවිතේ නැති වුණත් පංචශීල් කඩාගත්තේ නෑ. ඒකයි වෙන්නුම් කළේ කාමං විජ්ජතු යංකායෝ ස්වාමීනි මගේ කය බිඳිලා විනාශ වෙලා ගියත් මං අර විදිහේ පාප කර්මයක් කරේ නෑ. ජීවිත පරිත්‍යාගයෙන් කරලා තියෙනවා. සික්ඛාපදානම් පංචන්නං මග්ගෝ සෝවත්තිකෝ සිවෝ ස්වාමීනි මේ ශික්ෂාපද පහ මග්ගෝ නිවන්ට මාර්ගයක් වුණා. සෝවත්තිකෝ මනා පිළිවෙත් ක්‍රමයක් වුණා. ඒ වගේම සිවෝ කියන්නේ නිවන. මට නිවන් ආબોධ කරගන්න ලැබුණා. මේ කාරණා තමයි මේ දෙවගෙන එදා මුගලන් මහරහතන් වහන්සේට දිව්‍ය ලෝකයේදී ප්‍රකාශ කළේ. ඉතින් උන්වහන්සේ මේ කාරණා අහලා මනුස්ස ලෝකෙට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමීනි මේ විදිහේ දෙවගණක් මට හමු වුණා. ඒ දෙවගණ මනුස්ස ලෝකයේදී මේ විදිහේ පින්කම් කළා. අද දිව්‍ය ලෝකේ සම්පත් විඳිනවා පමණක් නෙවෙයි. ඔබ වහන්සේගේ ශාසනයෙන් ලබාගත යුතු සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරාමාස කියන සංයෝජන තුනක් මනුස්ස ආත්මයේදීම නැති කරලා උත්තරීතර සෝවාන් භාවයට පත් වෙලා අද දිව්‍ය ලෝකේ පත්‍ය ලැබලා ඉන්නවා කියන පෙන්වුම් කරනවා. ඒකෙන් කියන්නේ අකණ්ඨකෝ අගහනෝ උජු සබ්බිහි පවේදිතෝ නික්කමස්ස පලං පස්ස පාපුනිත්තිකා කියලා පෙන්වුම් කරනවා. අකණ්ඨකෝ අගහනකෝ ස්වාමිනී මේ ශික්ෂාපද පහ අකණ්ඨකෝ කියන්නේ මේ හොඳ ජීවිතයක් ගත කරන්න ලැබුණා. කරදර පීඩා වලින් තොර වුණා. ඒ වගේම ස්වාමිනේ මට ලෝභ හිත් පහළ වුණේ නැහැ. අගහනෝ මම දික්කියට වැටුන්නේ නැහැ. කවදාවත් වැරදි දෘෂ්ටියක් වැරදි මතයක් දෙවියන් පොද පූජා කිරීම ආදී දෘෂ්ටියට වැටුන්නේ නැහැ. උජු සම්බිහි පවේදිතෝ සම්බිහි කියන්නේ සත්පුරුෂයන් විසින් බුද්ධ ආදී උත්තමයන් වහන්සේ විසින් මේවා නිවන්ට මාර්ගයක් කියලා දේශනා කළා. ඒ නිසා මං ඒව අනුගමනය කරා. නික්කමත් පලං පස්ස ස්වාමීන් බලන්ට මං ඒ අනුගමනය කිරීම නිසා ඒ විපාකයක් වශයෙන් යත්ති දම් පාපුනිත්තිකා ස්වාමිනේ ඉත්‍ත්‍යක් වෙලත් කාන්තාවක් වෙලත් මම මනුෂ්‍යාත්මයේදී මේවා අනුගමනය කරලා පින් කරලා මම මේ මනුෂ්‍යාත්මෙන් චුත වෙලාද දිව්‍ය ලෝකෙටපත් වුණා පමණක් නෙවෙයි සෝවාන් මගපලත් ලබා ගත්තා කියන බව ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් පින්නත් මේ විදිහේ බලන්න මේ ධර්මයේ කොච්චරද සාන්දෘෂ්ටි කියලා තියෙනවානේ. සාන්දෘෂ්ටි කියන්නේ තමාම දැක යුතු ආબોධ කළ ධර්මයේ තියෙනවා. ඉතින් ඒවා අපි අනුගමනය කරනකොට තමයි ඒවා උදාාර වූ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන් පින්නති පංචශීලයේ ආරක්ෂා කරනකොට වේරං පජහති කියලා කියනවා. එක් එක්කෙනා එක තියෙන තරහ අමනාපකම් දුරු වෙනවා. එයයි අර තරහ එන්නේ නැහනේ. තරහ අමනාපකම් එන්නේ නැහැ. ඊළඟට පින්නත්නි ආනිසංස වශයෙන් ඒ අයට අග්‍ර වූ සම්පත් ලැබෙනවා. පංචශීල හොඳට රැකපු කෙනාට ඊළඟ ආත්ම භාවයේ හොඳ අග්‍ර වූ සම්පත් ලැබෙනවා. ඊළඟට Tamanට හොඳ ජව සම්පත්තියක්. ඒ කියන්නේ ශරීරයේ දුර්වල වෙන්න ඕනම වැඩක් කරන්න පුළුවන් ගතියක් පංචශීල ආරක්ෂා කරන්නට ඇති වෙනවා. එපමණක් නෙවෙයි ප්‍රියභාවය ඇති වෙනවා. බොහෝ දෙනා ප්‍රිය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. හේතුව පෙර ආත්මය අර ලෝභ දේශ මොහ ආදී ඇති කරගත්තේ නැහැ.
අලෝභ ආදේශ සමෝහ චේතන ඇති කරගත්තේ. හොඳ කුසල් සිති වලින් ගත කරලා මරණාසන්නෙත් ඒ හොඳ කුසල් සිති වලින් චුත වුණා. ඒ චුත වෙනකොට මෙයාගේ හිත හොඳයි. ලෝභයක්, දේශයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක් නැහැ. ඊළඟ භවෙත් පටිසන්ධි ලැබෙනකොට ලැබෙන සුද්ධාට්ඨක රූප කලාප. පටිසන්ධියක් ලැබෙනකොට කෙනෙකු ලැබෙනවන පඨවි ආපෝ තේජෝ වන්නෝ ගන්ධ රස ඕජා. පෙර ආත්මයේ හොඳ සුද්ධ චේතනාවෙන් නැවත පටිසන්ධි ගන්නකොට නැවත භවයේ ලැබෙන අර සුද්ධාට්ඨක රූප කලාපත් බොහෝම ප්‍රියයි. එනිසා ඒ අතු උපතින්ම බොහොම ප්‍රිය ලස්සන කෙනෙක් වෙනවා. එහෙම ඉන්නවානියද පින්නතුන් බොහොම ලස්සනයි. හැබැයි ධනවත් නැහැ. එහෙමත් වෙනවා. හේතුව පෙර જાති අර ලෝභ දේශ මොහ ආදී ඊර්ෂ්‍යා සිටිවිලි ඇති කරගත්තේ නැහැ. අලෝභ ආදේශ සමෝ චේතන ඇති කරගෙන පින්කම් කරගත්තා. ඒ නිසා පෙන්වුම් කරන්නේ බොහොම ලස්සන ප්‍රියකරු කෙනෙක් බවට පත් වෙනවා. අමර කියලාත් පෙන්වුම් කරන සංසාරයේ දුකින් දිගින් දිගට යන මරණින් දහස් වෙන්න පුළුවන්. ඊළඟට මේ තැනත් දුක් පීඩ ඇති වෙන්නේත් නැහැ. දැන් සත්ව ඝාතනයෙන් කෙරෙන්නේම සත්ව හිංසාවෙන් ලැබෙන්නේම නොඑක් විදිහේ රෝගාබාධ. නොඑක් විදිහේ භයානක රෝගාබාධ හැදිලා ඇතැන් උද ජීවිතාන්තය දක්වා දුක් විඳිනවා. ඒක හේතුවක් තමයි සත්ව හිංසාවෙන්. ඒ තමයි සත්ව ඝාතනයේ වැළකෙච්ච අයට එම රෝගාබාධ ලැබෙන්න සංසාරේ යාන් සංත්‍යත් ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට දීර්ඝායුෂත් ලැබෙනවා පින්නත්. ඒ දීර්ඝායුෂ ලබන්න හේතුව සත්ව ඝාතනයෙන් වැළකීලා. සත්ව ඝාතනය කරා නම් ඒ අයට නැවත සතර මනුෂ්‍යාත්මයක් ලැබුණත් කෙටි ආයුෂ ලැබෙන්නේ. ඒක නෙමෙයි මිනිස්යන් අතර ඉන්නේ මිනිස්සු හැම කෙනාම ආයුෂයක් ඉන්නේ නැහනේ. අවුරුදු 2 3 10 15 මේ අතරමඟදී මැරෙනවා. ඒ හේතුව තමයි සංසාරේ සත්ව ඝාතනය කරලා තියෙනවා. සත්ව ඝාතනයේ වැළකුණාට එහෙම නැත් දීර්ඝාස මනුෂ්‍යාත්මයක් උපත ලැබුවා නම් ඒ ජීවිතයේ තිබුණ ආයුෂ ප්‍රමාණය වින්දනය කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්නේ ධනෙ ලැබෙනවා. Tamanට ධන සම්පත්තිය බොහොම ලැබෙනවා. ඒ ධනෙ ලැබෙන්නේ කොහොමද? ධාර්මිකව ලැබෙනවා. අධාර්මික වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහේ සැප ලැබෙනවා. ස්ථීර ධනයක් ලැබෙනවා. ඒ ධනෙ කියන්නේ ජලයෙන් ගින්නෙන් විනාශ වෙන්නේ, හොර හතුරන්ගෙන් විනාශ වෙන්නේ. බොහොම ස්ථීර සාරවත් වූ ධනයක් ලැබෙනවා. රජුන්ගෙන් කවදාවත් පීඩාවක් නැහැ. ඒ කියන්නේ ධනෙ රජුන් රාජසාන්තම් කරගන්න. දැන් තමන් වැරදි කරන්නේත් නැහැ නිසා රාජනීතියට අහුල දඬුවම් විඳින්නෙත් නැහැ. පෙර සංසාරේ කරගත්ත ගුණ නිසා හොඳ ජීවිතයක් ගත කරනවා. සතුරන් ඇත්තෙත් නැහැ. හේතුව අර ප්‍රාණඝාත ආදී වැරදි කරපු අයට සතර හතුරු හැදෙනවා පින්නත්. ඒ පංචිල් ආරක්ෂා කරපු අයට සංසාරේ හතුරු ලැබෙන්නේත් නැහැ. ඒකත් බොහොම දුගුණයක්. ඊළඟට ප්‍රිය පුද්ගලයන්ම ආශ්‍රය ලැබෙන්නේ. මේකින ආනිසංස රාශියක් පංචිල් ආරක්ෂා කිරීමෙන් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ දෙවගෙන ඒ මනුෂ්‍යාත්මයේදී පමණක් නෙවෙයි සිල් රැකීමෙන් අනාගතෙත් ලැබෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඔන්න ආකාරයෙන් බලන්න පින්නත් ධර්මයේ තියෙන කොච්චර ආනිසංස තියෙනවාද? ඉතින් මේවා හැකි තාක් දුරට අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. පුරුදු පුහුණු කරපු අය මේකට සාක්ෂි තියෙනවා. ඔයදී දාස විමානවත්වයෙන් ප්‍රකට වෙන හැටියට එදා ඒ 16ක් වශයෙන් හිටියාට ගෙදර වැඩ කරමින් තමන් පන්සිල් ආරක්ෂා කරලා සංඝෝපස්ථාන කරමින් භාවනාත් කරගෙන තියෙනවා. ඒ තුලින් තමයි තමන් ඒ මනුෂ්‍ය ජීවිතයේම සෝවාන් මඟපල් ලබා ගන්න හේතු වුණා වගේම දිව්‍ය ලෝකෙත් උපදින්න හේතු වුණා. ඒ නිසා පින්නත් ධර්මයේ ඒකාන්ත සාන්දෘෂ්ටිකයි කියන්නේ ඒකයි. ඒසයි බුදු පියාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේ යෙදෙන්නාට අනුගමනය කරන්නාට ඒ ජීවිතේම ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා දේශනා කරන්න තිබුණා. ඉතින් මේවා පින්නත් අපිට අනුගමනය කරන්න පුළුවන් බැරි නෑ. ඒයි අපිට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඊළඟට ධර්මයේ හොඳට තියෙනවා. ධර්මයේ පහදා ගන්න ක්‍රම. දේශකයන් වහන්සේලා වැඩ ඉන්නවා. දහම් පොත් තියෙනවා. සාකච්ඡා කරන්න පුළුවන්.
විවිධාකාර ක්‍රමයෙන් නිසි මඟ අපිට තෝරා ගන්න තියෙනවාද? ඉතින් එහෙම ධර්මයක් තියෙනවා නම් අපි අනුගමනය කරන්නේ නැත්නම් ඒක ධර්මයේවත් ශාස්ත්‍රූන් වහන්සේගත් වරද නෙවෙයි. වරද තීමේ තමාගේම දුර්වලකමක්. ඒ සාන්නේ මේ කියන දුර්වලකම් නැති කරගෙන බොහොම හොඳට පුහුවට අර්ථිල් සමාදන් වෙමින් හැකියාකාරයෙන් දම්පින් කරන්නා වගේම නිති පන්සිල් රකින්න පුරුදු වෙන්න. හරියම ගුණයක් ඒක පින්නති. සා පංචශීලයේ රකිනකොට නිවසත් බොහොම සාන්ත දාන්තයි. ගමත් බොහොම සාන්ත දාන්තයි. නිර්වුල් ඒ වගේම සාන්ත දාන්ත ගමක් නිවසක් ඇති කර ගන්නට වගේම මින් එහා ලබන ජීවිතත් හොඳ වාසනාවන්ත ජීවිතයක් ලබන්න පුළුවන්. මේ ආකාරයෙන් සලකා ගන්නකොට පින්තුන්ගත් සතුටු වෙන්න ඕන. තථාගත ධර්මයේ අනුගමනය කරපු එවැනි උතුමන්ගන මේ ප්‍රවෘත්ති කතා අහලා අපිත් ඒ මඟට යොමු වෙමු. අද දින මේ සිදු කරගත්තා වූ ධර්ම ශ්‍රවණ කුසලානිසංසයන් මේ සියලු දෙනාගේම සියලු ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන අවසානයේ නිවන් දකින්නත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න අතර ඊළඟට පින්වත්නි අද දායකත්වයේ පිළිබඳ අපි මේ විදිහට ඉදිරිපත් කරනවා. මාතර කපුගම කනම්පිටිය අලුත්ගෙදර පදිංචි HDGN අනුරුද්ධි මහත්මිය ඇතුළු පවුලේ අයත් පින්දීම් මේ විදිහයි. දෝන කරලිනා කුලතුංග මහත්මිය, දෝන ප්‍රන්සිනා පලිහක්කාර මහත්මිය, HD සමී මහතා, විශ්‍රාමික විදුහල්පති HD ඩේවිඩ් මහතා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්. පවුලේ සියලුම දෙනාට සෙත් පැතීම බන්දුල වික්‍රමසිංහ, තිලකා, සවින්දි, මංජුල ඇතුළු පවුලේ සැමට එවාගෙම ඇඹිලිපිටියේ ඊ කුලතුංග මහතාට සෙත් මෙත් ප්‍රාර්ථනා කරනවා. මාතර ඇලවේල්ල පාරේ ජයමාවත පදිංචි සම්පත් ජයවර්ධන දායකත්වයේ ලබා තියෙන්නේ. සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. මාතර ඇලවේල්ල පාරේ ජයමාවත පදිංචි RADG ජයවර්ධන මහතාට, රුවන්දී ජයවර්ධන දියණියට සෙත් පැතීම, නෙත්මි ඉමාසී ගමගේ දියණියට, ජනුදා වාසිත මෙතුකි දූදරුවන්ට මේ පිනෙන් සිතක් සාන්තියක් වේවා සිත පතනවා. මාතර රත්මලේ ඩොනල්ඩ් කුලතුංග මහතා සහ ජයන්ති කුලතුංග මහත්මිය. මාතර රත්මලේ මුණගේ හේනේ පදිංචි වී සිට මියගියා වූ අපවත් වේවදාන බඹරන්දේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරන අතර DM කුලතුංග විශ්‍රාමලත් විදුහල්පති තුමා CS කුලතුංග පාඨශාලාචාර්යනී මහත්මිය මෙයටත් පින් අනුමෝදන් කරනවා. ඊළඟට සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම සෙත් මෙත් ප්‍රාර්ථනා කරනවා. මාතර කපුගම කනම්පිටියේ HD කුසුම් මහත්මිය දායකත්වයේ ලබාගෙන විශ්‍රාමික විදුහල්පති ඊ වික්‍රමසිංහ මහතාට සහ අනෙකුත් සියලු මියගේ ඥාතීන්ට මේ පින් ලැබේවා කියලා පින් අනුමෝදන් කරනවා. සසිනි, නිසල්, ගවේෂ, තරුජ, සවින්දි යන දූපුතුන්ට සෙත් ප්‍රාර්ථනා කරන අතර MD ප්‍රේමරත්න මහතා ඇතුළු පවුලේ සැමට එවැගේම ගලගම වික්‍රමසිංහ පවුලේ සැමට මෙම අවස්ථාව සහභාගී වූ සියලු දෙනාට මේ පින් බලෙන් සිතක් ශාන්තියක් සැලසේවා ප්‍රාර්ථනා කරන අතර තවත් දායකත්වයක් දරන මාතර තලල්ලේ කරුණාවති සුදු සිංහ මහත්මිය, බී සුමනාවති මෑණියන්ටත්, පියාණන් වන හෙන්ඩික් සුදු සිංහ මහතාටත්, සහෝදරයා වන ජිනදාස සුදු සිංහ ඇතුළු මියගිය සියලුම ඥාතීන් මේ පින් අත්පත් වේවා පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව සිටින සහෝදරයාට සහ සහෝදරියටත්, සහෝදරයන් දෙදෙනාගේ සහ සහෝදරියගේ දරුවන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් සෙත් ප්‍රාර්ථනා කිරීමට මේ පින්කම උපකාරී කරගන්වා සිතක් වේවා. ධර්මදේශනාවට සහභාගී වන සියලුම දෙනාටත් මේ පින් බලයෙන් දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එහෙමනම් දැන් පින්තුන් සතුටු වෙන්න ඕනේ මෙතෙක් වෙලාවක් පළමු කොට පංචශීලයේ පිහිටාගෙන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළා. ඉතින් මේ ලබාගත් ආනිසංස වගේම ප්‍රතිපත්තියත් ඉදිරියට අනුගමනය කිරීමෙන් අපේ මේ වාසනාවන්ත පුණ්‍ය ජීවිතය තවත් සාර්ථක සඵල කරගන්න ධර්මයේ උපකාර වේවා. අපිට ඡන්ද චිත්ත විරිය විහිමංසා ගුණාංග වැඩේවා. සියලුම දෙනාගේ ප්‍රාර්ථනා මුදුන්පත්ව නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. නේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සද්ධර්ම ශ්‍රවණය කළා වූ සියලු දෙනාටම සුවසේ නිවන් දකින්න ලැබේවා කියලා අපි ආශිර්වාදනය කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් සදර්ම දේශනා පවත්වා වදාළ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද මීතලාවේ විනීත ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු වල නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමකින් බෞද්ධ ගුවන්විදුලිය ඔබ වෙත සංනිවේදනය කළ දායකත්ව සද්ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.